Physics with Alan YouTube channel එකට සියලුම දරුවන්ව ආදරයෙන් පිළිගන්නවා. හොඳයි එහෙනම් අද දවසේදී මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ විශේෂිත වූ කාරණාවක් පිළිබඳව. හොඳයි. අපි පොඩ්ඩක් ආපු ගමන් මාර්ගය පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරගත්තොත් අලුතෙන් මේ වීඩියෝ එක බලන ළමයෙකුට යම්කිසි අදහසක් එන්නට පුළුවන් වෙයි. අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන කාරණා මොනවද කියන දේවල් පිළිබඳව. එතකොට අපිට මේ අද දවසේ ගොඩ නගන්නට උත්සාහ කරන කාරණා පිළිබඳව හොඳ වැටහීමක් ලබා ගන්නට ඒ දරුවට හැකියාවක් ලැබෙයි. එතකොට අපි සාකච්ඡා කරේ මුලින්ම බලය පිළිබඳව. බලය පිළිබඳව සාකච්ඡා කරනකොට අපිට ගම්මිතා පරිවර්තනය පිළිබඳව අදහසක් ඕන වුණා. ඒක නිසා ගම්මිතාව පිළිබඳව සාකච්ඡා කරලා තමයි අපි බලය කියන තැනට ආවේ. බලය කියන තැනට එනකොට අපි අයිසෙක් නිව්ටන්ගේ නිව්ටන් නියම 3ක් පිළිබඳව සාකච්ඡා කරා. ඒ නිව්ටන් නියම 3 ඔස්සේ අපි නිව්ටන්ගේ දෙවන නියමය සහ තුන්වන නියමය පදනම් කරගනිමින් විශේෂිත වූ ගණන් කිහිපයක් සාකච්ඡා කරගෙන ආවා. ඊට පස්සේ තමයි අපි ආවේ නිව්ටන්ගේ පළමුවන නියමයට. පළමුවන නියමෙත් මම කිව්වා ආකාර දෙකක් පිළිබඳව. ඒ තමයි පද්ධතියක් සමතුලිතතාවයේ පවතිනවා නම් එක්කෝ ඒ වස්තු පද්ධතියේ නිශ්චලතාවයේ තියෙන්නට ඕනේ. ඒ කියන්නේ බාහිර සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක නොවන විට ඒ පද්ධතිය සමතුලිතව තියෙනවා, නිශ්චලව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්න ඕනේ කියලා. අනේ කාරණා දෙකේදී අපි කිව්වා එක කොටසක් යනවා නිශ්චල වීම සම්බන්ධව, පද්ධතිය නිශ්චල පැවතීම සම්බන්ධව, සමතුලිත වීම සම්බන්ධව කතා කරනවා කියලා. තවත් අවස්ථාවකදී කිව්වා ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වීම පිළිබඳව. එහිදී අපි සාකච්ඡා කරා විශේෂිත වූ නියමයක් පිළිබඳව රේඛීය ගම්මිතා සංසිද්ධි නියමය කියලා. ඒතොර රේඛීය ගම්මිතා සංසිද්ධි නියමය පැහැදිලි ලෙසම පදනම් වෙනවා නිව්ටන්ගේ පළමුවන නියමයේ අර කුඩා කොටසක් සම්බන්ධ කරගෙන. දැන් පැහැදිලි නේ ළමයි. එහෙනම් අද දවසේදී මම සාකච්ඡා කරන්න යන්නේ පද්ධතිවල සමතුලිතතාවය පිළිබඳව. පද්ධතිවල සමතුලිතතාවය පිළිබඳව සාකච්ඡා කරනකොට එහෙනම් අපිට අයිඩියා එකක් තියෙන්නට ඕනේ. අපි කතා කරන්නේ නිව්ටන්ගේ පළමුවන නියමය ඔස්සේ. නිව්ටන්ගේ පළමුවන නියමය ඔස්සේදී අපි සාකච්ඡා කරනවා වස්තු පද්ධතියක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක්. එහෙම නැත්නම් නොයෙදේ නම් එම වස්තු පද්ධතිය නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙමින් පැවතිය යුතුයි කියලා. ඒකෙන් මම ගන්නවා නිශ්චලතාවයේ පවතී කියන කොටස. අන්නේ නිශ්චලතාවයේ පවතී කියන කොටස ඔස්සේ වස්තු පද්ධතියක සමතුලිතතාවය පිළිබඳව තමයි අද දවසේදී සාකච්ඡා කරන්නේ. එහෙනම් වස්තුවක් නිශ්චලව පවතින මොන වගේ දේවල් කාරණා හේතු වෙනවද කියන එක තමයි අද දවසේදී සාකච්ඡා කරන්නේ. හරිද? එහෙනම් අපේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ ඔයගලන්ට පුළුවන් එහෙනම් සටහන මේ විදිහට ආරම්භ කරන්න. ලියා ගන්න මෙන්න මේ විදිහට වස්තු පද්ධතිවල සමතුලිතතාවය. වස්තු පද්ධතිවල සමතුලිතතාවය. මේක තමයි එහෙනම් ළමයි අපේ මාතෘකාව වෙන්නේ. හරි. එතකොට දැන් එහෙනම් ඒකත් ළමයි අපි පොඩ්ඩක් සමරයිස් කරලා බලමු වැඩි ඉස්සල්ලාම ගොඩනගන්න කලින් අපි බලනවා අපි මොනම ගැනද සාකච්ඡා කරන්න ඕනි කියලා. වස්තු පද්ධතියක් සමතුලිත වීම සම්බන්ධව අපි මේ වෙනකොට අපොස සාමාන්‍ය පෙළ දැනුමකුත් සහිතව තමයි මෙන්න මේ කියන වීඩියෝ එක දැන් ඔයගොල්ලෝ බලන්නේ. අපොස සාමාන්‍ය පෙළදීත් අපි මේ කියන කාරණාව සාකච්ඡා කරලා තියෙනවා. අපි උසස් පෙළට එනකොට අපි ඊට එහා පොඩ්ඩක් ගිහිල්ලා සාකච්ඡා කරන්න තමයි උත්සාහ කරන්නේ. අපි මූලික වශයෙන් මම මේක කොටස් දෙකකට බෙදලා දානවා මෙන්න මේ විදිහට. ඒකතල බල පද්ධති කියන. right? ඒකතල බල පද්ධති පිළිබඳව සාකච්ඡා කරනවා. ඒකතල කියව ගමන්ම අදහසක් එනවා ළමයි එක තලයයි තියෙන්නේ. දැන් තලයක් ගොඩ නැගෙන්නේ අපි ද්විමානයි. හරිද? අපි මානයන් තුනක් පිළිබඳව සාමාන්‍යයෙන් පොදුවේ සාකච්ඡා කරනවානේ මානයන් තුනක් පිළිබඳව අපි 3D කියලා කියන්නේ. එතකොට 1D 2D 3D කියලා. ඒතර ඒකමාන, ද්විමාන, ත්‍රිමාන කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි සාකච්ඡා කරන තලයක් කියලා කියන්නේ ද්විමානයි. ඒ කියන්නේ x අක්ෂය සහ y අක්ෂය පවතිනවා නම් අපි කියනවා මේ බෝඩ් එක තලයක්සේ සැලකිය හැකියි කියලා. පැහැදිලිද? අපි එහෙනම් ඉස්සරහම සාකච්ඡා කරන්නේ මේ තලයක් ඔස්සේ පමණක් පවතින ඒකතල බල පද්ධති සමතුලිතතාවයේ තියෙන ඕන කරුණු කාරණා මොනවද කියලා. හරිද? ඒ යටතේ මම සාකච්ඡා කරනවා බල දෙකක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවය. හරි බල දෙකක් යටතේ සමතුලිතතාවය මම කෙටියෙන් කියන්නම් සමතුලිතතාවය
වගේම බල තුනක් යටතේ. බල තුනක් යටතේ සමතුලිතතාවය. ඔන්න ඔය විදිහට මට සාකච්ඡා කරන්න පුළුවන්. බල තුනක් යටතේ. මේ බල තුනක් යටතේ සමතුලිතතාවය කියන එකත් කොටස් දෙකකට අපි සාකච්ඡා කරනවා. right? ඒ කියන්නේ බල තුනම එකිනෙකට සමාන්තර වීම, ඒ වගේම තමයි සමාන්තර නොවීම. ඔන්න විදිහට කොටස් දෙකකට අපි සාකච්ඡා කරනවා. දැන් එහෙනම් ඔන්න මුලින්ම බල පද්ධති වල සමතුලිතතාවය එහෙම නැත්නම් වස්තු පද්ධති වල සමතුලිතතාවය පිළිබඳව සාකච්ඡා කරනකොට පැහැදිලි ලෙසම මේක වස්තු පද්ධති වල කියලා කියන්නේ වස්තුවක් මත යෙදෙන බල පද්ධති වල. බලයේ බල පද්ධති වල එහෙම නැත්නම් ඕනට කියන්න පුළුවන් වස්තු පද්ධති වල සමතුලිතතාවය ලියන්නත් පුළුවන් නැත්නම් මාතෘකාව විදියට බල පද්ධති වල සමතුලිතතාවය කියලා ලියන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ නම. කොහොම නමුත් අපි මෙතනදී සමතුලිත කරගන්නේ බලය. හරිද? right. එතකොට ඒක මම ප්‍රධාන වශයෙන් කොටස් එක කොටසකට දැන් බෙද්දානේ. මම බෙදුවා ඒකතල බල පද්ධති කියලා. තවත් කොටසකට මට බෙදන්න පුළුවන් මෙන්න මේ විදිහට මම ලියනවා ඒකතල නොවන බල පද්ධති. හරිද? ඒකතල නොවන බල පද්ධති. ඒකතල නොවන බල පද්ධති පිළිබඳව අපි විශේෂයෙන් සාකච්ඡා කරන උසස් පෙළට ආවට පස්සේ ඒකතල නොවන බල පද්ධති කියලා කිව්වහම ඒකතල වෙන්නත් පුළුවන්, තල ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒකතලම විතරක් නෙමෙයි, තලයන් කිහිපයක බලයන් තියෙනකොට ඒ පද්ධතිය කොහොමද සමතුලිත වෙන්නේ? එහෙම සමතුලිත වෙන්න ඕන නම් මොනවද තියෙන කාරණා? ඒකේ කාරණා දෙකයි තියෙන්නේ. මම මූලික වශයෙන් සටහන් කරගන්න ඕන නිසා පොඩි ෂෝට් නෝට් එකක් දාගන්නවා. දැක්ක ගමන් අපි දන්නවා මෙන්න මේ ටික තමයි සාකච්ඡා කරන්න යන්නේ කියන එක. පැහැදිලි කරගන්න ඕන නිසා මම මෙන්න මේ විදිහට දාගන්නම්. ඒක කොටස් දෙකකට මට බෙදන්න පුළුවන්. ඒ තමයි සිග්මා x සමානයි බිඳුව වීම. අනිත් එක මම කියනවා සිග්මා ටෝ සමානයි බිඳුව වීම. සිග්මා ටෝ සමානයි බිඳුව වීම. ඔන්න ඔය කියන කරුණු කාරණා දෙක පිළිබඳව ඉදිරියේදී මම සාකච්ඡා කරන්න යනවා. ඒකතල නොවන බල පද්ධති යටතේ. හරිද? එතකොට බල පද්ධති එකතල වෙන්නත් පුළුවන්, තල කිහිපයක් තියෙන්නත් පුළුවන්. කොහොම නමුත් ගැටලුවක් නැහැ. මේ පිළිබඳව තමයි අපි පැහැදිලි ලෙසම සාකච්ඡා කරන්න ඕනේ. ඒතර ඕනම වස්තු පද්ධතියක්, ඕනම බල පද්ධතියක් සමතුලිත වෙන්න නම්, පූර්ණ වශයෙන් සමතුලිත වෙන්න නම් මෙන්න මේ අවශ්‍යතාවයන් දෙක අනිවාර්යෙන් සපුරන්න ඕනේ. එක අවශ්‍යතාවයක් විතරක් සපුරලා අපි කියනවා පද්ධතිය සමතුලිත වෙන්නේ නැහැ. ඒකට අර්ධ වශයෙන් අපිට සමතුලිතයි කියලා ගන්න පුළුවන්. නමුත් පූර්ණ වශයෙන් සමතුලිත වෙන්න නම් මේ අවශ්‍යතාවයන් දෙකම සපුරන්න ඕනේ කියන එක අපි මේ පාඩමේදී සාකච්ඡා කරනවා. ඊළඟ කොටසේදී තමයි අද දවසේ මම සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ කොටස් ටික. මේ කොටස් ටික සාකච්ඡා කරලා වෙලාව දෙනොත් අපි පළවෙනි කොටසට යමු. හරි? ඒකතර නොවන බල පද්ධතිය යටතේ පළවෙනි කොටසට යන්න උත්සාහයක් ගමු. හොඳයි. එහෙනම් කාරණාව ඔය විදිහට තියෙනකොට අපි සටහනක් දාගන්න ඕනේ. එහෙනම් ලියාගන්න මෙන්න මේ විදිහට. සටහන දාගමු ළමයි ඔයගොල්ලෝ ලියාගත්තු මාතෘකාව යටතේ ලියාගන්න මෙන්න මේ විදිහට. නිව්ටන්ගේ පළමු වන නියමය යටතේ වස්තු පද්ධතියක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන විට එම වස්තු පද්ධතිය නිශ්චලතාවයේ පැවතිය යුතු බව සඳහන් කරන ලදී. මේ කරුණ ඔස්සේ යමින් ඕනෑම වස්තු පද්ධතියක් සමතුලිත වීම සඳහා පද්ධතිය මත යෙදෙන බලයන් විවිධ අවශ්‍යතාවයන් සපුරා ලිය යුතු බව පැහැදිලි වේ. මෙම කොටස තුලදී විවිධ බල පද්ධති සමතුලිත වීම සඳහා අවශ්‍ය කරුණු පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කෙරේ. එහෙනම් ඒ ටික අපි සටහනක් දාගමු. එතනින් පස්සේ අපි ලියන්න අවශ්‍ය නැහැ මේ කියන කරුණු කාරණා ආයෙ වචනෙන් ලියලා ආයත රූප සරණක් අඳ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මූලික වශයෙන් ලියනවා නම් බල පද්ධති වල සමතුලිතතාවය. එහෙම නැත්නම් වස්තුව පද්ධති වල සමතුලිතතාවය කොටස් දෙකකට අපිට බෙදා දක්වන්න පුළුවන්. ඒක වචනෙන් ලියන්න අවශ්‍ය නැහැ. අපිට මේක දැක්ක ගමන් තේරෙනවා. ඒකතල බල පද්ධති, ඒකතල නොවන බල පද්ධති.
ඒ වගේ මේක තල බල පද්ධති කොටස් දෙකකට අපිට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න බල දෙකක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවය බල තුනක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවය. ඒකට කොටස් දෙකකට කැඩෙනවා. සමාන්තර වීම සහ සමාන්තර නොවීම යටතේ. පැහැදිලිද? මේක ඕලෙවල් සාකච්ඡා කරන තියෙන කාරණාවක් නිසා අපි ඉදා ඉක්මනින් යමු ඒ කරුණු පිළිබඳව සාකච්ඡා කරමු. ඒ වගේම මේක අලුතෙන්ම සාකච්ඡා කරන එක. ඒක තල නොවන බල පද්ධති වල අවශ්‍යතා දෙකක් තියෙනවා සපුරා ගන්න වස්තු පද්ධති සමතුලිත වෙන්න නම් ඒ අවශ්‍යතා දෙක මෙන්න මේ විදිහට වෙනවා කියන එක සටහන් කරගමු. හරිද? මේකේ අර්ථ දැක්වීම මම මෙතන දෙන්නේ නැහැ. නිකන් ඇහැට හුරු කරගන්න විතරයි මම මේක මුලින්ම දාන්නේ. මේක මෙතන අර්ථ දැක්වීම අපි අදාළ අවශ්‍යතාවයන් සාකච්ඡා කරනකොට විතරක් ලියාගමු. මෙතන දැන් කිව්වට හරියට අයිඩියා එකක් නැහැ ළමයි. ඒකයි මම මේකේ අර්ථ දැක්වීම දෙන්නේ නැත්තේ. දැන් මේ ඇහැට හුරු කරගන්න. පාඩම ඔයගොල්ලෝ ඉවර කරලා ආය නෝට් එක බලනකොට තමයි මේකේ වැදගත්කම තියෙන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් මේක සටහන් කරගමු. හොඳයි. එහෙනම් ඊට පස්සේ සටහන් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ පළවෙනි අනුමාතෘකාව තමයි ඒකතල බල පද්ධති. අපි අනුමාතෘකාව යටතේ සාකච්ඡා කරන්න යනවා. ඒකතල බල පද්ධති. විදිහට සටහනක් දාගන්න. ඒකතල බල පද්ධති. හරි. ඒ යටතේ සටහනක් දාගන්න මෙන්න මේ විදිහට. තලිය ලෙස විහිදී ඇති බල පද්ධති වල සමතුලිතතාවය පිළිබඳව මෙම කොටස යටතේ සාකච්ඡා කෙරේ. ඒ ඔස්සේ වස්තු පද්ධතියක් සමතුලිත වීමට නම් අවම වශයෙන් බල දෙකක් පැවතිය යුතු අතර බල දෙකක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවය බල දෙකක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවයත් බල තුනක් යටතේ හා ඊට වඩා වැඩි ගණනක බල පද්ධතියක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ. right. ඔය සටහන දාගත්තට පස්සේ අපිට ලියන්න පුළුවන් කෙටි මාතෘකාවක් එහෙනම් මෙන්න මේ විදිහට. මොකද්ද? අපි ලියනවා බල දෙකක් යටතේ right වස්තු පද්ධතියක සමතුලිතතාවය. හරි. අපේ මාතෘකාවේ බල දෙකක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවය. හොඳයි. දැන් එහෙම කියපු ගමන්ම තමයි අපි දැන් මේවා කරලා තියෙන නිසා එකපාර වැඩි ඔලුවට යන්න ඕනේ. හරිද? මේක මහලකුවෙන් අභ්‍යන්තරයට ගිහලා සාකච්ඡා කරන්න තරම් සංකීර්ණ කරුණක් මේක ඇතුලේ නැහැ. හරිද? එතකොට බල දෙකක් යටතේ වස්තු පද්ධතියක සමතුලිත වෙන්න නම් සපුරාලන්න ඕන අවශ්‍යතා මොනවද? අපි කෙටියෙන් වැඩ යනවා. හරි? මොනවද අවශ්‍යතා? අපි ඒක තමයි තේරුම් ගන්නට ඕනේ. පළවෙනි අවශ්‍යතාවයන් මොනව වෙනවද? එතකොට අපි උදාහරණයක් ගමු මෙතන. ඒකට අවශ්‍ය කරන උදාහරණයක් පැත්තකින් දාගමු. උදාහරණ දිහා බලලා අපි අවශ්‍යතාවය ගැන තේරුම් ගනිමු. උදාහරණ ඕන තරම් සපයන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් කබැඳීම සම්බන්ධ. කබැඳීමේදී අපහලා තියෙනවා. දැන් මේක කඹේ කියලා ගත්තොත් අපි දන්නවා මේ මැද සලකුණක් තියෙනවා. මේ සලකුණ දෙපස්ස තියෙන මේ සලකුණෙන් එහාට රැගෙන යාමෙන් මේ ක්‍රීඩකයින්ගේ තරගයේ ජයග්‍රහණය ලැබෙනවා. ඒතර අපි සමහර වෙලාවට දකිනවා මේ සලකුණ කඹේ තියෙන සලකුණ නිශ්චලව තියෙන අවස්ථා. ඒ වෙලාවේදී අපි කියනවා මේ පැත්තට මේ තරගයේ ක්‍රීඩකයින් යොදන බලය මේ පැත්තට තරගයේ ක්‍රීඩකයින් යොදන බලයට සමාන වෙලා තියෙනවායි කියලා. එතකොට මේ තන්තුව එහෙම නැත්නම් මේ කඹය නිශ්චලව පවතිනවා චලනය වෙන්නේ නැතුව. එහෙම නැත්නම් මේ සලකුණ කිසිම ආකාරයකින් චලනය වෙන්නේ නැතුව එම ස්ථානයේම පවතිනවා. අපි එතකොට කියනවා මෙම පද්ධතිය බල දෙකක් යටතේ පවතින මෙම පද්ධතිය සමතුලිතව පවතිනවායි කියලා.
ඒතර කොයිම වෙලාවකවත් අපිට සාකච්ඡා කරන්නට බෑ තනි බලයක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවය කියලා. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. තනි බලයක් යටතේ කවමදාකවත් වස්තු පද්ධතියක් සමතුලිත වෙන්න හැකියාවක් නැහැ. අනිවාර්යෙන් බල දෙකක් අවම වශයෙන් ඕනෙමයි ළමයි. හරිද? දැන් එහෙනම් මේක දිහා බලපු ගමන් ළමෙක්ට තේරෙන්න ඕන නේද අවශ්‍යතාවය මොකක්ද කියලා. උදාහරණයක් විදිහට මම කඹ ඇදීම සම්බන්ධව තමයි ගත්තේ. කඹ ඇදීම. ඒ කඹ ඇදීම නෙමෙයි කඹ ඇදීම. හරිද? කඹ ඇදීම. ඒතර කඹ ඇදීමේදී දැන් ඔයගලට පේනද මම මූලික වශයෙන්ම දාලා තියෙන දෙපැත්තේ තියෙන බලයන් දෙකේ විශාලත්ව අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ කියලා. පළවෙනි කාරණාව විදිහට අපි නේද අවශ්‍යතාවයක් විදිහට ලියා ගන්නට පුළුවන් වෙනවා. right? බල දෙකක් යටතේ වස්තු පද්ධතියක සමතුලිත වෙනවා. පළවෙනි අවශ්‍යතාවය විදිහට ලියන්න පුළුවන්. මොකද්ද? ලියන්න පළවෙනි අවශ්‍යතාවය එහෙනම් බල දෙකෙහි විශාලත්වයන් සමාන විය යුතුය. බල දෙකෙහි විශාලත්වයන් සමාන විය යුතුය. පළවෙනි අවශ්‍යතාවය විදිහට ඔබ ලියන්න පුළුවන්. බල දෙකෙහි විශාලත්වයන් සමාන විය යුතුය. දෙවෙනි කාරණාව විදිහට ඔයගලන්ට දැක්කම තේරෙන්නේ නැති බල දෙකේ දිශාව පිළිබඳව ඔයගලන්ට බලන්න පුළුවන්. දිශාව මොකද වෙලා තියෙන්නේ ළමයි? ප්‍රතිවිරුද්ධ වෙලා තියෙනවා. ප්‍රතිවිරුද්ධ වෙනවා කියලා කිව්වම හරියටම අංශක 180කින් අනිත් පැත්ත හැරෙන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඒකනේ. දකුණු දිශාවට යනවනම් කෙලින්ම වම් දිශාවට. වම් පැත්තට. නැගෙනහිරට නම් බස්නාහිරට. તો අංශක 180කින් හැර වෙනවනේ. ප්‍රතිවිරුද්ධ වෙන. අපි කියනවා බල දෙකේදී දිශාවන් ප්‍රතිවිරුද්ධ විය යුතුය. බලන්න කොයිතරම් සරල ආකාරයකට අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවද මේ කාරණාව. දැන් ඊළඟට මේ කමය අපි හිතමු මේ කමය නම් අපිට එහෙම හිතන්න අමාරුයි. නමුත් වෙනත් ආකාරයකට අපි හිතමු මේ දණ්ඩක් ගැන හිතමු අපි. මේ විදිහට දණ්ඩක් තියෙනවා. මේ දණ්ඩ මිනිස්සෙක් මේ පැත්තේ මැද්දෙන් අල්ලන් ඉන්නවා. මේ පැත්තට බලයක් යොදනවා. මේ දණ්ඩම තවත් මිනිස්සෙක් අල්ලන් මේ පැත්තට බලයක් යොදනවා. එතකොට මේ දණ්ඩ කවමදාකවත් චලනය වෙන්නේ නැතුව තියෙනවා මුකුත් වෙන්නේ නැහැ. කිසිම ආකාරයකින් චලනය වෙන්නේ නැහැ. මොකද දෙන්න එකම ලක්ෂයෙන් තමයි මේ බලයන් දෙක යොදලා තියෙන්නේ. එතකොට මේ පැත්තට අදින්න උත්සාහ කරනවා දණ්ඩ මේ පැත්තට අදින්න උත්සාහ කරනවා. කිසිම ආකාරයෙන් දණ්ඩේ චලනයක් අපි දකින්නෙම නැහැ. ඇයි මේ මූලික අවශ්‍යතාවයන් දෙක සපුරලා තියෙන්නේ. මූලික අවශ්‍යතාවයන් දෙක විශාලත්වයෙන් සමාන නිසා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වීම කියන කාරණාව. මම මූලික අවශ්‍යතාවයන් දෙක සපුරලා බලන්න පොඩි වැඩක් කරනවා එතන. මම මේ බලය මෙතනින් යොදනවා. මේ පැත්තට දිවිච්ච බලය මේ බලය මේ පැත්තට යොදනවා. දැන් එතකොට ඒ පුද්ගලයන් දෙදෙනා මේ ආකාරයට බලය යෙදීම සිදු කරනවා. දෙවෙනි ආකාරයට බලය යෙදීම සිදු කරොත් අපි දන්නවා මේ පද්ධතිය සමතුලිත වෙන්නේ. මූලික අවශ්‍යතාව සපුරලාදී විශාලත්වයන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙයි. පැහැදිලි ලෙස දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. නමුත් අපි දන්නවා මේ වෙලාවේදී ඕලෙන් කාලෙත් අපි ඉගෙනගෙන ඉතනවා බල යුග්මයක් ඇති වෙනවා කියලා. මේ වස්තු පද්ධතිය කැරකෙන්න පටන් ගන්නවා. මේ දණ්ඩ කැරකෙන්න පටන් ගන්නවා. බල යුග්මයක් ඇති වුණා කියලා කියනවා. හරිද? බල යුග්මය පිළිබඳව අදහසක් මතකයක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. කැරකෙන්න උත්සාහ කරනවා කියලා ඔලුවට දාගත්තා නම් හරි. වස්තු පද්ධතිය මොකද කැරකෙන්න උත්සාහ කරනවා. එතන අපි කියනවා මේක සමතුලිත නැහැ. එතකොට චලනයක් පෙන්눔 කරනවා. යම් කිසි හෝ චලනයක් පෙන්눔 කරනවා කියලා කියන්නේ පද්ධතිය සමතුලිත නැහැ ළමයි. එහෙනම් පැහැදිලි ලෙස අපිට කියන්න පුළුවන් මේ වෙලාවේදී මෙතන එහෙනම් තව අවශ්‍යතාවයක් සපුරන්නට ඕනේ. මේ වෙලාවේදී විතරයි ළමයි බල පද්ධතිය සමතුලිතව පැවතුනේ. අනෙක් අවස්ථාවේදී බල පද්ධතිය සමතුලිතව පැවතුනේ නැහැ. ඒතර මොකද්ද වෙනස් වුනේ දෙදෙනාගේ? වෙනස් වුනේ හොඳට තේරුම් ගන්න. පළවෙනි අවස්ථාවේදී ඔයගලන්ට තේරෙනවා ඇති බල දෙකේම බලය ක්‍රියාත්මක වන රේඛාවන් ඒක රේඛීය වෙලාව තියෙනවා. බලය ක්‍රියාත්මක වන රේඛාව. යම් කිසි දිශාවකට බලය දුවොත් අන්නේ දිශාව ඔස්සේ පමණයි බලය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් බලය ක්‍රියාත්මක වන රේඛාවන් ඒක රේඛීය වෙලා තියෙනවා. බලයේ ක්‍රියා රේඛාවන් ඒක රේඛීය වීම කියලා හිතන්න පුළුවන්. දෙවෙනි අවස්ථාවේදී සමතුලිත නොවෙන්න හේතුව තමයි බලයේ ක්‍රියා රේඛාවන් ඒක රේඛීය නොවීම. එහෙනම් අපිට තුන්වෙනි අවශ්‍යතාවය විදිහට මෙතන සටහන් කරගන්න පුළුවන් පැහැදිලි ලෙසම බලයේ බලයන්හි ක්‍රියා රේඛාවන් ඒක රේඛීය විය යුතුය. හරිද? ඒත් දැන් මේකේ මූලික අවශ්‍යතාවය අපි පාඩමේ උඩින්ම දාලා තිබ්බයක්. පාඩමේ උඩින්ම පටන් ගත්ත අපි ඒකතල බලපද්ධති කියලා කිව්වනේ. ඒතර බල අනිවාර්යෙන් ඒකතල වෙන්න ඕනේ. ඒක මූලික අවශ්‍යතාවයක් විදිහට යනවා තමයි. හරිද? ඕනනම් ඒක අපිට මේ රතුවේම මම සටහන් කරගන්න මොකද මාතෘකාවේ ආරම්භ කරේ එතනින්නේ. මම මෙතන සටහන් කරගන්න පුළුවන් බල
ඒකතල විය යුතුයි කියලා. බල ඒකතල විය යුතුයි. නමුත් මම මේක මෙතන විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඕනේ ඒකතල බල පද්ධතිය යටතේ තමයි මේ පිළිබඳව සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් මම විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ නේ බල ඒකතල වෙන්න ඕනේ කියලා. හරිද? එහෙනම් අනිවාර්යෙන් මම මේ රතු වෙන්නේ මේක එනවා. මේ අවශ්‍යතාවය ඔයගලට අවශ්‍ය නම් ඕනනම් දාගන්න. බල ඒකතල වීම කියන එක මම මාතෘකාව යටතේ තමයි යන්නේ. හරිද? එක්සෑම් එක ලියන්න කිව්වොත් ඔයගලන්ට මේ අවස්ථාවෙත් ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ අවස්ථාවේ සපුරන්න ඕනේ කියන එක ලියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒක වැරදි නෑ. ඒක තවත් සාධාරණ වෙනවා ඒකට. හරිද? මොකද අපි එක්සෑම් එකේදී පාඩමක් ගොඩනගා කරනවා නෙවෙයි ළමයි. අවශ්‍යතාව ටික ලියන්න ගිහුවා මේ ටික ඔක්කොම ටික ලියන්න. මේ හතරම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඒතර ඕක තමයි මූලික වශයෙන් අපිට අවශ්‍යතාව ටික සපුරන. මේ අවශ්‍ය වෙන අවශ්‍යතාව මොනවද? ඒතර ඔයගලන්ට පුළුවන් මේ උදාහරණයක් යටතේ ලියා ගන්න කඹ ඇඳීම. කඹ ඇඳීමේදී වස්තු පද්ධතියක් මේ විදිහට බල දෙකක් යටතේ සමතුලිත වෙන අවස්ථා දැක ගන්නට පුළුවන්. හරිද? ඒ වගේම මෙන්න මේ ආකාරයේ දණ්ඩක සමතුලිතතාවය. දණ්ඩක සමතුලිතතාවයට මේ අවබෝධසටහන ඇඳගෙන ඕගලන්ට පුළුවන් රතු පාටින් පෙන්වන අවස්ථාවේදී පද්ධතිය සමතුලිත නොවන අතර නිල් පාටින් පෙන්වන අවස්ථාවේදී පද්ධතිය සමතුලිත වේ කියලා. ඒතර නිල් පාටින් රතු පාටින් කියලා කියන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන් හඳුනා ගන්න 1 සහ 2 කියලා දාන්න පුළුවන්. පළමු අවස්ථාවේදී වස්තු පද්ධතිය සමතුලිත වන අතර දෙවන අවස්ථාවේදී වස්තු පද්ධතිය සමතුලිත නොවේ. ඒකට හේතුව ක්‍රියා රේඛාව නේක රේඛීය නොවීම නිසා. හරිද? ඔය වගේ තව උදාහරණ ඕන තරම් දාන්න පුළුවන් ළමයි. අපි අවලම්බය ගත්තොත් අවලම්බය කියලා කියන්නේ යම්කිසි ස්කන්ධයක් තන්තුවකින් එල්ලලා තියෙනවා. අන්න ඒ අවස්ථාවේදීත් අපිට හම්බෙන්නේ ළමයි පැහැදිලි ලෙසම ගත්තොත් එතනදිත් ගත්තොත් මේ වගේ බිත්තියකට ස්කන්ධයක් නෙමෙයි එල්ලලා තියෙනවා. පල්ලහැට ක්‍රියාත්මක වෙනවා එයාගේ බර. ඒ වගේම මෙයාගේ කේන්ද්‍රය ගත්තොත් අපි දන්නවා බල ලකුණු කිරීම යටතේ නිදහස් බලසටහන අපි අඳලා තියෙනවා. ඒතර මේක බල දෙකක් යටතේ සමතුලිත වෙච්ච පද්ධතියක් විතර වෙන් කරගන්න පුළුවන්. ඔයගලන්ට පේන ඇති. මේ තියෙන බලය ආතතිය සහ බර පමණයි. ඒ වෙලාවේදී ඔයගලන්ට පේනවා ඇති ආතතිය ක්‍රියාත්මක වන ක්‍රියාරේඛාවයි ස්කන්ධේ ක්‍රියාත්මක සමානයි. බර ක්‍රියාත්මක වන ක්‍රියාරේඛාවයි ඒක රේඛීය වෙලා තියෙනවා. ඒ වගේම T සමානයි mg වෙනවා. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙලා තියෙනවා. හරිද? එතකොට විශාලත්වයෙන් සමාන වීම සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වීම මත මේක නිව්ටන්ගේ තුන්වන නියමය පිළිබඳින් නැහැ. ඒක වරදවා තේරුම් ගන්න එපා. හරිද? විශාලත්වයෙන් සමාන වීම සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වීම නිසා T සමාන mg වෙනවා. ඒ කියන්නේ T ක්‍රියාව වෙනකොට mg එහි ප්‍රතික්‍රියාව වෙනවා කියන අදහස එතන නැහැ. හරිද? ඒකත් අපි හරියට තේරුම් ගන්නට ඕනේ. රයිට්. කාරණාව ඕකයි. දැන් ඔන්න බල දෙකක් යටතේ වස්තු පද්ධතියක සමතුලිත වෙන්න පුළුවන් අවශ්‍යතාවක් පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම උදාහරණ ටිකක් ඔයගලන්ට දාගන්න පුළුවන් ළමයි ඕනතරම් සරල අවලම්බයක සමතුලිතතාවය රයිට් ඒකත් සටහන් කරගන්න පුළුවන්. ඒ වගේ බල දෙකක් යටතේ සමතුලිත වෙන අවස්ථා ඕනතරම් ඔයගලන්ට හිතලා සටහන් කරගන්න පුළුවන් උදාහරණ. හරිද? රූප සටහන් යටතේම සටහන් කරගෙන යන්න. මේ රූප සටහනක් දාගන්න පුළුවන් සරල අවලම්බයක සමතුලිතතාවය යටතේ. හරිද? ඒතර ඔය අතරේ මම කියපු සුවිශේෂී කාරණා තිබුණානේ. අන්න ඒවා අවශ්‍ය නම් ඔයගලන්ට අවශ්‍ය තැන්වල නෝට් ඩවුන් කරගෙන යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ ළමයි. තමන්ගේ නෝට් එක තමන්ට අවශ්‍ය විදිහට දාගෙන යන්න පුළුවන්. හරි. ඕක තමයි ළමයි එහෙනම් බල දෙකක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවය. අපි ওই පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපොස සාමාන්‍ය පෙළදී මම හිතන්නේ මීටත් වඩා හොඳට සාකච්ඡා කරන්න ඇති. හරිද? ඔයගලන්ට උදාහරණ පෙන්නලා පිට්ටනියකට අරන් ගිහිල්ලා හරිද? ඒ වගේ ඔයගලන්ට ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව ගොඩක් දේවල් කරලා පෙන්නන්න ඇති. හරිද? ඔයගලන්ට මනසට ඒක වැටෙන විදිහට. ගැටලුවක් නැහැ. කොහොමද නම ඔයගලන්ට ඔලුවට වල දෙනවා නම් එච්චරයි. හරිද? දැන් මේක මට මෙතන වීඩියෝ එක ASCII ඔය දේවල් කරන්නත් බෑ. අපිට උසස් පෙළදී ඔච්චර ප්‍රායෝගික ක්‍රියාකාරකම් කර මේ දේවල් පැහැදිලි කරලා දෙන්නත් බෑ. දැන් ඕගලන්ට මෝරපු මනසක් තියෙනවා. මේක තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා කියන අදහසින් තමයි අපි පාඩම ගොඩනගාගෙන යන්නේ ඉදිරියට. හරි. දැන් එහෙනම් ඊළඟ මාතෘකාව වෙන්නේ නම් අපි දෙවන මාතෘකාව වලට පත් වෙනවා. බල තුනක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවය. මම නම් මෙතන මාතෘකාව වෙනස් කරනවා ළමයි. බල තුනක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවය. right? ඒ යටතේ පළවෙනි අනු මාතෘකාව කියන්නේ simple A කියලා දාගන්න ළමයි. right? බල එකිනෙකට සමාන්තර වන විට මොන පළවෙනි අවස්ථාව. බල එකිනෙකට සමාන්තර වන විට සටහන් කරගන්න පුළුවන්. බල වෙනස් වුණේ බල තුනක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවය කියන මාතෘකාවයි simple A කියලා අලුතෙන් කෙටි මාතෘකාවක් වෙනවා. බල එකිනෙකට සමාන්තර වන විට කියලා. හරිද? අපි එහෙනම් ඒකට අවශ්‍ය කරන රූප සටහන් ටික මේ පැත්තෙන් තියාගමු. අවශ්‍යතාව ටික වෙනම ලියා ගන්න වෙනවා. හරිද? රතු පාටින් කියන එක මම මක්කන්නේ නැහැ. මොකද කොහොමත් බල එකතල වීම කියන අවශ්‍යතාවය මූලික වශයෙන් එනවා මේකේ. ප්‍රධාන මාතෘකාව යටතේ වෙනවා.
ඒකතල බල පද්ධතිය වල සමතුලිතතාවය සාකච්ඡා කිරීම යටතේ මේක කොහොමද එනවා. හරිද? right. දැන් අබෑදීම උදාහරණයක් වෙන්නේ නැහැ නේද? right. හොඳයි. දැන් එහෙනම් අපි බලමු බල තුනක් යටතේ වස්තු පද්ධතියක් සමතුලිත වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා කියලා මම ආරම්භයේදීම කිව්වා. ඒ කියන්නේ බල එකිනෙකට සමාන්තර වීම සහ සමාන්තර නොවීම කියන කාරණාව. අපි බලමු සමාන්තර වෙනකොට යම්කිසි වස්තු පද්ධතියක් තියෙනවා මෙන්න මේ ආකාරයේ. වස්තු බල අපිට මේ ආකාරයේ වස්තු පද්ධතියක්. මෙයා මත බල යෙදෙනවා මෙන්න මේ විදිහට. එක බලයක් යෙදෙනවා මේ පැත්තට F1 කියලා. තව බලයන් දෙකක් එක පැත්තකට යෙදෙනවායි කියලා ගමු. දැන් ඕනනම් ඇයි මම මේ F1 විතරක් තනි කරලා අර පැත්තට දෙන්නේ දැම්මි කියලා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් F2 මේ පැත්තට දාගන්න. මට ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මම ඒක සර්වසාධාරණ වෙන විදිහට නිකන් පොදුවේ ගත්තේ නම F1 එක පැත්තට ගත්තොත් බල දෙකක් එහා පැත්තට දැම්මා. කොහොම හරි බල දෙකක් එක පැත්තකට යන්න බෑ. හරිද? ඒකේ සාධාරණයක් තියෙනවා. හරි. දැන් එතකොට ළමයි මම හැබැයි බල දෙක අඳිනකොටම පොඩි ඔයගලන්ට පේන ඇති යම්කිසි ක්‍රමවේදයකට තමයි ඇන්දේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මගේ ඔළුවේ අදහසක් තියෙනවා මේ පද්ධතිය සමතුලිත වෙන්න ඕන නම් අඳින්න ඕනේ මෙහෙමයි. හරිද? හරියටම සමතුලිත වෙන්න නම් මේකට වෙන වෙනම කාරණා තියෙනවා. ගණනය කරලා මේ නිශ්චිත රැංග වල යොදන්න ඕන. අන්න එහෙම කාරණා තියෙනවා. නමුත් මම අඳිනකොටම දැනටම ඇන්දේ F1 බලයට දෙපැත්තෙන් තමයි F2 F3 ඇඳලා තියෙන්නේ. එතකොටම දාලා අදහසක් තියෙනවා ළමයි. එකිනෙකට සමාන්තරව දැන් මේගොල්ලන්ගේ ක්‍රියාරේඛ මෙතනින් මෙයා යොමු වෙනවා මෙතනින් ඔහොම යනකොට මේගොල්ලන්ගේ ක්‍රියාරේඛ ආගත්තොත් උනාට පේනත් එකිනෙකට සමාන්තර වෙන විදිහට තමයි ඇඳලා තියෙන්නේ. හරි. අයිති කතා දෙකක් නෑ. මාතෘකාවයට යනවා නේද නේද? බල තුන එකිනෙකට සමාන්තරයි. ඒගොල්ලන් ක්‍රියාරේඛ එකිනෙකට සමාන්තර වෙනවා. දැන් එතකොට දැන් ඉතින් ඕනනම් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඉතින් ළමයිනේ. දැන් මොකද්ද මෙතන වෙලා දිනා? දැන් මූලික අයිඩියා එකම ඇවිල්ලා තියෙනවා. පළවෙනි අවස්ථාවයක්ම කියලා කියන්න බෑ. නමුත් මූලික අවස්ථාව යටතේ එන කරුණක් විදිහට අපි තේරුම් ගන්න පුළුවන්. බල දෙකකට මැද්දෙන් තමයි අනිත් බලය යොදලා තියෙන්නේ. මොන බලයේද? ඒ අදහස තමයි දැන් අපි සාකච්ඡා කරන්නේ. පළවෙනි අවශ්‍යතාවය. බලයක තලවීම අපි එචනම් පළවෙනි අවශ්‍යතාවය විදිහට දාගත්තට වරදක් නැහැ. හරිද? හරි. එහෙනම් අපි දෙවෙනි අවශ්‍යතාවයට යනවා ළමයි. මොකද්ද ළමයි දෙවෙනි අවශ්‍යතාවය? ඔව් දෙවෙනි අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කරනකොට අනිවාර්යෙන් ඒකත් මාතෘකාවේ දාලා තියෙනවා. මම මොකද වෙලා තියෙන්නේ? බලය කෙනෙකුට සමාන්තර වෙන්න ඕනේ. අනිවාර්යෙන් ඊළඟ අවස්ථාවට යනකොට බලයේ ක්‍රියාරේඛාවන් එකිනෙකට සමාන්තර වීම ඒක ඉතින් අපි මාතෘකාවෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඕන එකක් සටහන් කරන්න. බලයේ ක්‍රියාරේඛාවන් එකිනෙකට සමාන්තර වීම. හරිද? එහෙම නොවුනොත් පද්ධතිය දැන් එක බලයක් කර අපිට ආනත උනා කියලා. එක බලයක් හරි ආනත උනොත් දෙන්නෙක් සමාන්තර වෙන අනිත් එක්කෙනා ආනත වෙනවා. එතකොටත් තමයි පද්ධතිය සමතුලිත වෙන්නේ නැහැ. හරිද? එහෙනම් අපිට එක අවශ්‍යතාවයක් විදිහට දාගන්න පුළුවන් බලයේ ක්‍රියාරේඛාවන් එකිනෙකට සමාන්තර වෙනවා. අනිවාර්යෙන් තුන් දෙනාම එකිනෙකට සමාන්තර වෙනවා. හරිද? පැහැදිලිද මම මේ කියන දෙන්නෙක් එකිනෙකට සමාන්තරලා එක්කෙනෙක් ආනත උනොත් ඒත් වැඩි අප්ෂන් සමතුලිත වෙන්නේ නැහැ පද්ධතිය. අනිවාර්ය කාරණාව. එහෙනම් තව අවශ්‍යතාවයක් විදිහට බලයේ ක්‍රියාරේඛාවන් එකිනෙකට සමාන්තර වීම කියන සටහන දාගන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. හරිද? ඊළඟට යනවා. එතකොට තියෙන විශේෂත්වය තමයි මම නිකන් ඕනවට එපාට මේක ඇඳලා කියලා මෙන්න මේ කියන කරුණු අනිවාර්යෙන් අවස්ථා සපුරන්නට ඕනේ. මම ඕනවට එපාට ඇඳලා නැහැ අතට. හරිද? මම කිව්වනේ මේ F2 F3 අතරමැද්දේ F1 ඇඳේ කියලා. ඕනවට එපාට ඇඳලා එහෙම අඳින්නේ නැහනේ. තව වැදගත් කාරණාවක් තමයි F1 කියලා කියන්නේ ළමයි මේ බල දෙක යටතේම තියෙන විශාලම බලය. බල තුන යටතේ. මේ බල තුන යටතේම ගත්තොත් විශාලම බලය තමයි F1 කියලා කියන්නේ. F1 F2ටත් F3ටත් මේ දෙන්නටම වඩා විශාලයි. F2ට වඩා F3 විශාලයි මේක අවශ්‍ය නැහැ. F2ද කවුද විශාල නැහැ F3ද විශාල. ඒව අපිට වැදගත් නැහැ. තනි එක්කෙනෙක් එක පැත්තක ඉන්නවනේ. එයා තමයි තනි බර දරන්නේ. එහෙනම් එයා මේ දෙන්නගේම බර දරා ගන්න බෑ. එහෙනම් F1 තමයි තුන් දෙන්නගේම මේ බල තුන යටතේම ගත්තොත් වැඩිම විශාලත්වයක් තියෙනවනේ F1. හරිද? එහෙනම් අපි ඊළඟ අවශ්‍යතාවය විදිහට ලියන්න පුළුවන්. right? මෙන්න මේ සටහන දාගන්න ඕගලන්ට එක් දිශාවකට තනි බලයක් ලෙස සටහන් කළ බලයේ විශාලත්වය එක් දිශාවකට තනි බලයක් ලෙස සටහන් කළ බලයේ විශාලත්වය අනෙක් බල දෙකේ විශාලත්වයට වඩා වැඩි විය යුතුය. අනෙක් බල දෙකේ විශාලත්වයට වඩා වැඩි විය යුතුය. හරිද? අනෙක් බල දෙකේ විශාලත්වයට වඩා වැඩි විය යුතුය.
ඔන්න ඔය අවශ්‍යතාවයන් සපුරන්න ඕනේ. ඒතර එක් දිශාවකට යොමු කරලා තියෙන බලයේ විශාලත්වය අනෙක් බල දෙකේ විශාලත්වයට වඩා වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒකත් අවශ්‍යතාවයක් විතර ගන්න පුළුවන්. දැන් හිතන්න ඔය කාට හරි ඒක අවශ්‍යතාවයක් නෙමෙයි කියලා හිතන්නත් පුළුවන් සමහර අයට. දැන් හිතන්න ඔය F1ට වඩා F2 වැඩි. හැබැයි F1ට වඩා F3 අඩුයි. ඒ කියන්නේ මේ බල තුනෙන්ම අඩුම විශාලත්වයක් තියෙන්නේ වැඩිම විශාලත්වයක් තියෙන F1ට නෙමෙයි F2ට. එතකොට ළමයි ගොඩක් වෙලාවට මේ පද්ධතිය සමතුලිත වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට කොහොමද සමතුලිත වෙන්නේ නැහැ. මේ වැඩිපුර බලය තියෙන්නේ මේ පැත්තට. ඒකට තවත් එකතු වෙනවා F3. එතකොට මේ පැත්තේ තියෙන සම්ප්‍රයුක්තය වැඩි මේ පැත්තට. එතකොටත් පද්ධතිය සමතුලිත වෙන්නේ අනිවාර්යෙන් එහෙනම් මේ අවශ්‍යතාවය සපුරන්න ඕනේ. පැහැදිලිද? මේ අවස්ථාව වාක්‍යයෙන් ලිව්වා. හරිද? වාක්‍යයෙන් ලිව්වා. ඊළඟ අවශ්‍යතාවය තමයි වැදගත්ම අවශ්‍යතාවය. ඒ තමයි ළමයි මේ කියන අවශ්‍යතාවයන් ටික සපුරුවාට පස්සේ මෙන්න මේ කියන අවස්ථාවක් සපුරන්න. මොකද්ද? F1 සමාන වෙන්න ඕනේ F2 ධන F3ට. ඒක වචනයෙන් ලියුවොත් අපිට ලියන්න පුළුවන් තනි බලයේ විශාලත්වය. හරිද? තනි බලයේ විශාලත්වයට ප්‍රතිරුද්ධ දිශාවේ පවතින අනෙක් බල දෙකේ විශාලත්වවල එකතුවට සමාන විය යුතු වේ. හරිද? ප්‍රතිරුද්ධ දිශාවේ පවතින අනෙක් බල දෙකෙහි විශාලත්වවල එකතුවට සමාන විය යුතු වේ. කියලා මෙන්න මේක සටහන් කරගත්තා නම් හරි. F1 සමාන වෙන්න ඕනේ F2 ධන F3ට. ඔය කියන කාරණාවත් සපුරන්නට ඕනේ. දැන් පැහැදිලිද මේ කියන කාරණාව? හරිද? දැන් මේ කියන ඔක්කොම ටික තිබුණොත් හරිද ළමයි? මේ දැන් මේ කියන අවශ්‍යතා දැන් හතරක්ම පැහැදිලි කරා. මේ අවස්ථා හතරම තිබුණොත් පද්ධතිය සමතුලිත වෙයිද? නමුත් එහෙම කිව්වත් ළමයි දැන් ගැටලුවක් තියෙනවා. හරිද? මේ අතරමැද්දෙන් තියෙනවයි කියන එක මම මුලින්ම කිව්වනේ මම අඳින කොටක් කිව්වා F2 F3 අතරමැද්දෙන් F1 තියෙනෝනේ කියන එක. අන්න ඒකත් තමයි මූලික අවශ්‍යතාවයක් තමයි. හැබැයි ඒක ඒ විදිහට වචනෙන් කිව්වොත් ඒක ෆිසික්ස් වලින් කියන එක එච්චරම සාර්ථක නැහැ. එහෙම කිව්වට පද්ධතිය අනිවාර්යෙන් සමතුලිත වෙන්න අවශ්‍යතාවයක් විදිහට ඒක ක්ලියර් එක සාධාරණ නැහැ. ඒ කියන්නේ F2 සහ F3 අතරමැද්දෙන් F1 ප්‍රතිවිරුද්ධ අනිත් දිශාවට පැවතිය යුතු වේ කියලා ලිව්වොත් ඒ අවශ්‍යතා පහ අරගෙන පද්ධතියක් සමතුලිත කරන්න ගත්තොත් අපි පොඩි තැනවල මේ අන්තිම අවස්ථාවේදී හිර වෙනවා. මේකත් හරි මේකත් ඕකේ මේකත් ඕකේ කියලා ගන්නකොට මේකත් ඕකේ මේකත් ඕකේ අන්තිම අවශ්‍යතාවෙන් කියවෙන්න ඕනේ හරියටම තියෙන විදිය අනුව පිළිබඳව. හරි? මේක තමයි. මේ මම මේ කියන්න යන කතන්දරේ තමයි ලියන්න ඕනේ. ඒ කියන්නේ F2 F3 අතරමැද්දෙන් F1 පිළිටන්න ඕනේ. ඒක මෙහෙමයි කියන්නේ ළමයි. කොහොමද කියන්නේ? අපි කියනවා right F2 F3 හි සංප්‍රයුක්තය F2 F3 සංප්‍රයුක්තේ ක්‍රියා රේඛාව F1 හි සංප්‍රයුක්තේ ක්‍රියා රේඛාවට ඒක රේඛීය වීම සහ ප්‍රතිවිරුද්ධ වීම සිදු වෙනවා. ඒ ප්‍රතිවිරුද්ධ කොහොමද වෙනවද ළමයි? ඒක රේඛීය විය යුතුයි කියලා එන්න ඕනේ අදහසක්. F2 F3 හි සංප්‍රයුක්තේ ක්‍රියා රේඛාව F1 හි ක්‍රියා රේඛාවට ඒක රේඛීය වෙන්නට ඕනේ. ඒ කියන්නේ දැන් අපි තුමු F2 F3 ගෙන් වෙන ක්‍රියාවලියම සිදු කරන තනි බලය. අපි ඒකට මේ සංප්‍රයුක්තිය කියලා කියන්නේ. හරිද? ඒ පිළිබඳව සාකච්ඡා කරන්න සහ ඒ බලය යෙදෙන ස්ථානය පිළිබඳව සාකච්ඡා කරන්න අපිට ගූර්ණය පිළිබඳව අදහසක් තියෙන්න ඕනේ. දැන් ගූර්ණය පිළිබඳව අයිඩියා එකක් තාම නැති නිසා මට කියන්න බෑ ඒක කොහොමද හොයන්නේ කියන එක. හරිද? දැන් කියන්න බෑ මේක මම ඒක හොයන්නේ කොහොමද? මේ යෙදෙන ස්ථානය කොහොමද හොයාගන්නේ? ක්‍රියා රේඛාව හොයාගන්නේ කොහොමද කියන කාරණා දැන් මට කියන්න බෑ. නමුත් අදහසක් විදියට හරිද අවශ්‍යතාවයක් විදියට මට ලියන්න පුළුවන් මෙන්න මේ විදියට. ඔයගොල්ලෝ එන අවසාන අවශ්‍යතාවය විදියට ලියන්න ඕනේ. නැත්නම් මෙහෙම ලියන්න ඕනේ. F2 F3 කියලා ලියුවොත් වැරදීනේ. අපි ලියනවා මෙන්න මේ විදියට. හරිද? කුඩා බල දෙකෙහි ඒ කියන්නේ F2 F3 හි කුඩා බල දෙකෙහි විශාලත්වයන්හි සමාන විශාලත්වයන් නෙමෙයි කුඩා බල දෙකෙහි සංප්‍රයුක්තේ කුඩා බල දෙකෙහි සංප්‍රයුක්තේ ක්‍රියා රේඛාව කුඩා බල දෙකෙහි සංප්‍රයුක්තේ ක්‍රියා රේඛාව විශාල බලයේ ක්‍රියා රේඛාවට ඒක රේඛීය විය යුතුයි. විශාල බලයේ ක්‍රියා රේඛාවට ඒක රේඛීය විය යුතුයි. අනේක ඔයගොල්ලන්ට පස්වෙනි අවශ්‍යතාවයේ විදියට සටහන් කරගන්න පුළුවන්. එතකොට ළමයි නම් මෙයාගේ සංප්‍රයුක්තය આવොත් මේ F2 F3 අනිවාර්යෙන් මේ දිශාවට එන්න ඕනේ. අපිට ඒක ගන්න පුළුවන් F dash කියලා ගත්තා. F dash. F dash තියෙන මෙන්න මේ හරහා ක්‍රියා රේඛ අනිවාර්යෙන් මේ දෙදෙනාගේ සංප්‍රයුක්තය ඒ දිශාවටම නෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙනවා. විශාලත්වයෙන් සමාන වෙනවා. මෙන්න මේ කියන අවස්ථාවේ සපුරන නිසා හරිද විශාලත්වයෙන් සමාන වෙනවා. දැන් ක්‍රියා රේඛාව මේක රේඛීය වෙනවා. හරිද? ඒකත් එතනදී ඔන්න ඔය විදිහට විශේෂයෙන් සඳහන් වෙනවා. මේ අවශ්‍යතාවයන් ටික සපුර ගන්න පුළුවන් නම් අපිට බල තුනක් යටතේ වාස්තු පද්ධතියක සමතුලිතතාවය පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් බල එකිනෙකට සමාන්තර වෙනකොට.
පැහැදිලිද? දැන් මේකට හම් වෙන උදාහරණ මොනවද? අපිට මේවා දකින්න උදාහරණ මොනවද? දැන් ওই අවශ්‍යතාව ටික ලිව්වට පස්සේ ওই ටික ලිව්වට පස්සේ කෙනෙකුට උදාහරණයක් එන්න බෑ ඔළුවට. මොනවද උදාහරණ? උදාහරණයක් විදිහට ගන්න පුළුවන් නම් මෙන්න මේ වගේ දණ්ඩක සමතුලිතතාවය. මේ වගේ නාද ඇති දෙකක් මගින් යම් කිසි ස්කන්ධයක් තියෙන දණ්ඩක් සමතුලිත කරලා තියෙනකොට නාද ඇති දෙකක් කියන පිහිදාර කියලා ගන්න පුළුවන්. පිහිදාර දෙකක් මගින් අපි හිතමු අඩි කෝදුවක්. නැත්නම් මීටර උලක් සමතුලිත කරලා තියෙනවා. මෙලජාගේ බල ක්‍රියාත්මක කරන මැද්දෙන් බර පහලට මේ තුඩු දාර මගින් ක්‍රියාත්මක වෙන අභිලම්බ ප්‍රතික්‍රියාවක් මෙතනින් R1 මෙතනින් R2. ඒතර ඔයගලන්ට පේනදී බල තුනයි තියෙන්නේ. බර R1 සහ R2. ඒතර අපි දන්නවා R1 සහ R2 විශාලත්වයට අනිවාර්යෙන් mg ගේ විශාලත්වය වැඩි. ඒ කියන්නේ R1 ට වඩා mg වැඩි, R2 ට වඩා mg වැඩි. හැබැයි පද්ධතිය සමතුලිත නම් අපි දන්නවා R1 දන R2 සමාන වෙන්න ඕනේ mg ට. මේ අවස්ථාවේ යටතේ. පැහැදිලිද? මේ අවස්ථාව දෙකම පැහැදිලි කරා. ඒ වගේ බල එකතල වෙන්න ඕනේ අනිවාර්යෙන් බල එකතල වෙනවා. රයිට් ඒ වගේම බලේ ක්‍රියාරේඛාවන් එකිනෙකට සමාන්තර වෙලා තියෙනවා. හරිද? අවසාන අවස්ථාවයත් මේකේ අනිවාර්යෙන් සපුරනවා. කාරණා පැහැදිලිද තමයි? ඔන්න ඔය වගේ අපිට උදාහරණ ටික සටහන් කරගෙන යනවා. හරිද? ඒතර ඔයගලන්ට පුළුවන් පිහිදාර දෙකක් මත තබා ඇති තිරස් දණ්ඩක සමතුලිතතාවය. හරිද? පිහිදාර දෙකක් මත තබා ඇති තිරස් දණ්ඩක සමතුලිතතාවය. රූපසටහන ඇඳ ගන්න පුළුවන්. හරිද? තව අපිට ඕනනම් ගන්න පුළුවන් මේ සීසෝවක ඉන්න ළමයිගේ සමතුලිතතාවය. මේකේම අනිත් උදාහරණ. මේක අනිත් පැත්ත. සීසෝවක right සීසෝවක සමතුලිතතාවයේ සිටින ළමුන් නැත්නම් සීසෝවක සමතුලිතතාවය එහෙම ගන්නත් පුළුවන්. වාක්‍ය දික් කරගන්න නැතුව සීසෝවක සමතුලිතතාවය. සීසෝවක සමතුලිතතාවය කියන්නේ මෙතන ළමයෙක් ඉන්නවා නම් එයාගෙන් බර ක්‍රියාත්මක වෙන පහලට m1g මෙතනත් ළමයෙක් ඉන්නවා නම් එයාගෙන් බර ක්‍රියාත්මක වෙන පහලට m2g මැද තමයි පිහිදාරේ තියෙන්නේ. සීසෝවක මැද්දෙන් බැලන්ස් වෙන්නේ. ඉතින් උඩට ක්‍රියාත්මක වෙන අභිලම්බ බලය r කියලා ගන්න පුළුවන්. මේකේ අනිත් පැත්ත තමයි මෙතනින්. හරිද? හරි. තනි පිහිටුණක් මගින් බැලන්ස් වෙනවා තමයි මෙතනදී. සීසෝවක සමතුලිතතාවයකට සාකච්ඡා කරන්න පුළුවන් තවත් උදාහරණයක් විදියට. ඔය වගේ තව තියෙන ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. තැටි තරාදියක සමතුලිතතාවය. දැන් තැටි තරාදියක් ගත්තොත් ඒකෙත් එහෙමයි. මේ පැත්තෙන් තමයි බර එකතු වෙන්නේ. මෙතනින් උඩට F එක එදෙනවා. මෙතනින් m1g මෙතනින් m2g ඔන්න ආකාරයට. හරි. තැටි තරාදියේ දෙපැත්තේ දණ්ඩ දෙකේ දිගවල සමාන නිසා මේ පැත්තට එන බරම තමයි මේ පැත්තට එන්නේ. සමාන බරවල් දෙකක් දෙපැත්තට එනවා පද්ධතිය සමතුලිත වෙනවා. මැද්දෙන් F බලයකින් ඉහළට යොදලා තියෙනවා. හරි. ඔන්න ඔය ආකාරය අපිට ඕන තරම් උදාහරණ දැන් මම මෙතන තුනක් කිව්වා. ඔයගලට මතක් වෙලා තව උදාහරණ යොදාගෙන යන්නේ හැකියාව තියෙනවා. හොඳයි. දැන් එහෙනම් මම යනවා ඊළඟ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ තමයි මම මෙතන වෙනස් කරනවා. simple b ලෙස බල එකිනෙකට සමාන්තර නොවන විට. ඒ කියන්නේ ආනත වන විට තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. හොඳයි. දැන් එහෙනම් මම මේ ටික අයින් කරලා දාන්න. හරි. උදාහරණ ටිකයි මේ කාරණා ටිකයි අයින් කරනවා. මේ පද්ධතියත් වෙනස් වෙනවා. අනේ වෙලාවේදී ළමයි අපි බලමු මොන වගේ අවස්ථාවක මොන වගේ කාරණාද සාකච්ඡා කරන්න ඕනි කියලා. ඒ වෙලාවේ මොන්න බලන්න තමයි බල දෙකක් එකිනෙකට සමාන මෙහෙම වෙලා එකක් ආනත වෙන්න බෑ වුන් වෙන්න බෑ. ඔහොම වුණොත් එකිනෙකට සමාන්තර නොවන යටතේ ඔහොම වෙන්න බෑ. මොකද අර පළවෙනි කන්ඩිෂන් එක යටතේ අපි සාකච්ඡා කරා. හරිද? මෙහෙම වෙන්න බෑ කියන කාරණාව. මේ වෙලාවේදී වෙන්න පුළුවන් දේ තමයි බල දෙකක් මෙහෙම ආනත වෙනවා. මේක F1 මේක F2 මේක F3 කියලා ගන්න. නැත්නම් අපි කලින් විදිහට ගමු මේක F1 F2 මේක F3 ඔන්න ඔහොම වෙනවා. දැන් අපි මේක හරියට අවබෝධයෙන් වැඩියා. පළවෙනි අවස්ථාව කොහොමද වෙනවා? බල එකතල වීම රතු වෙන්න සටහන් කරගන්න ඕනේ. එතකොට බලයේ ක්‍රියාරේඛාවන් එකිනෙකට සමාන්තර වීම කියන කාරණාව දැන් මෙතන එන්න බෑ. මේක වැරදි. හරිද? දැන් එහෙනම් මේක වෙන්න ඕනේ වෙනත් සාධකයක්, වෙනත් අවශ්‍යතාවයක්. මොකක්ද මෙතනට අවශ්‍ය වෙන ඊළඟ අවශ්‍යතාවය? බල එකිනෙකට සමාන්තර වෙන්නේ නැත්තම් හරිද? මෙතනදී සිදුවෙන්න ඕන කාරණාව තමයි පැහැදිලි අවබෝධයක් ගියොත් උගලන්ට පේන දේ බල තුනම උගලන්ට පේනවා යම්කිසි ලක්ෂයකට කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒක නිසා අපි කියනවා සියලුම බලයන් ඒක ලක්ෂීය විය යුතුයි කියලා. එහෙනම් අපි කියනවා මෙහෙම බලයන් ඒක ලක්ෂීය විය යුතුයි. මොන අවශ්‍යතාවයන් දෙකක් අපි සටහන් කරගෙන තියෙනවා. දැන් පල්ලෙහාන් තියෙන අවශ්‍යතාවයක් නැහැ ආ. පහළ තියෙන අවශ්‍යතාවයන් කලින් අවස්ථාවේදී සාකච්ඡා කරපුවානේ. හරි. බලයන් ඒක ලක්ෂීය විය යුතුයි. එවන මූලික අවශ්‍යතාවයන් දෙක සපුරලා තියෙනවා. ඒක තල වුණා, ඒක ලක්ෂීය වුණා. ඊළඟට මොනවද?
සටහන් කරගන්න ඕනේ. දැන් මේකෙදී සමහරලාට ඔය සාකච්ඡා කරනවා මෙන්න මේ වගේ පද්ධති ආපුවාම බල තුන ලාමීගේ ප්‍රමේයට අනුගත විය යුතුය. නැත්නම් ලාමීගේ ප්‍රමේය සපුරාලිය යුතුය කියලා. අන්න ඒ වගේ. දැන් ලාමීගේ ප්‍රමේය කියපු ගමන් ලාමීගේ ප්‍රමේය පිළිබඳ අවබෝධය දෙන්නේ මැත්ස් කරන ළමයින්ට විතරයි. බයෝ කරන ළමයෙක්ට ලාමීගේ ප්‍රමේය පිළිබඳ අයිඩියා එකක් නැහැ. හරිද? ඉතින් නැත්තම් ලාමීගේ ප්‍රමේය කියලා දීලා වැඩකුත් නැහැ. මොකද ෆිසික්ස් වලදී ලාමීගේ ප්‍රමේය පාවිච්චි කරන්න අපිට අයිඩියාවක් නැහැ ළමයි. හරිද? ඒතර බල ත්‍රිකෝණ ක්‍රමයේ විලෝමය කියලා ක්‍රමයකුත් කරන ඒක පාවිච්චි කරන්නත් බෑ. බල ත්‍රිකෝණ ක්‍රමය අපි අහලා තියෙනවානේ. හරිද? පද්ධතියක් සමතුලිත වෙනකොට අපි දන්නවා එයාට බල ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. හරිද? මොකද දෛශික ත්‍රිකෝණය අඳින්න පුළුවන්. ඒකේ විලෝමය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ තියරි එක පාවිච්චි කරන්නත් බෑ අපිට ෆිසික්ස් වලදී. හරිද? මේ අවස්ථාවේ සපුරාලිකම පිළිබඳව සාකච්ඡා කරද්දී ඒ අවශ්‍යතාවයන් ලියන්න බෑ ළමයි. ඒක නිසා අපි ඒවා පිළිගත්තු අවස්ථාව විදිහට ගන්නෙ නැහැ. නමුත් ඒක ලිව්වා නම් අපිට කෙලින්ම වැඩි ලේසි. හරිද? දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ ඊළඟ අවශ්‍යතාවය විදිහට ගත්තොත් ළමයි. එක පාරින් මේ ඔන්න එක අවස්ථාවක් ලියනවා වැඩි සම්පූර්ණයෙන්ම යනවා. හරිද? ඒ තමයි ඕනම බල දෙකක සංප්‍රයුක්තය ගත්තොත් ඕනම බල දෙකක සංප්‍රයුක්තය ගත්තොත් අනෙක් බලයට මොකද වෙන්න ඕනේ ළමයි? අනෙක් බලයට ඒක රේඛීය වෙන්න ඕනේ, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ, විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. එතනින් වැඩේ කෙලින්ම ක්ලෝස් කරලා දෙන්නේ නැහැ. ඕනම බල දෙකක් ගන්න. දැන් අපි ගත්ත මේ බල දෙක. මේ බල දෙකේ සංප්‍රයුක්තය ගත්තොත් ඒ සංප්‍රයුක්තය අනිවාර්යෙන් F1ට ඒක රේඛීය වෙන්න ඕනේ. F1ට මොකද වෙන්නේ? ඒක රේඛීය වෙනවා. ඒක මම F ඩෑෂ් කියලා ගන්නවා. ඒ සංප්‍රයුක්තය F1ට ඒක රේඛීය වෙන්න ඕනේ. මූලික වශයෙන්ම දෙවෙනි කාරණා තමයි විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ F1ට. ඒ වගේම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුය. ඔන්න ඔය අවස්ථාවේ සපුරනවා නම් කෙලින්ම ආය බය වෙන්න දෙන්නේ නැහැ. අවස්ථා තුනේ වැඩි ඉවර කරලා දාන්න පුළුවන්. හරිද? අවශ්‍යතා තුනයි අවශ්‍ය වෙන්නේ. අනිත් දේවල් අපිට ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. F1 ද විශාල වෙන්න ඕනේ, F2 ද F3 ද අන්නේ ඒ කාරණා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ඇත්තටම. එහෙනම් අපි තුන්වෙනි අවශ්‍යතාව විදිහට ඔයගලන්ට සටහන් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ලියාගන්න ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය. මේක මෙතන විතරක් නෙමෙයි. අනෙක් දෙකක් ගන්න පුළුවන්, මේ දෙක ගන්න පුළුවන්. ඔය කුමන ආකාරයේ දෙයක් ගත්තත් මේ ක්‍රියාවලිය සිදු වෙනවා. හරි? අපි ගත්තොත් ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය අනෙක් බලයේ ක්‍රියා රේඛාවට ඒක රේඛීය විය යුතු අතර අනෙක් බලයේ ක්‍රියා රේඛාවට ඒක රේඛීය විය යුතු අතර විශාලත්වයෙන් සමාන වීම හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතු වේ. right. ඔය ටික සටහන් කරගන්න ඕනේ. එතකොට ඔය තමයි බල තුනක් එකිනෙකට සමාන්තර නොවන අවස්ථාවේදී පස්තු පද්ධතියක සමතුලිතතාවය පිළිබඳ අවශ්‍යතා ටික. හරිද? දැන් එහෙනම් ওই ටිකත් සටහන් කරගන්න පුළුවන්. ඒකට අදාළ කරන උදාහරණ ටිකක් ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. මේ ටික සටහන් කරගන්න අර මම කියපු ටික. උදාහරණ ටික දාන්න පුළුවන් මෙන්න මෙහෙම. මොනවද උදාහරණ? අපිට එන. අපි දකිනවා ওই වගේ උදාහරණ අපිට දැක ගන්න පුළුවන් වෙනවා. දැන් අපි විත්තියක එල්ලලා තියෙනවා නම් මෙන්න මේ වගේ ස්කන්ධයක්. මේ විදිහට එල්ලලා තියෙනවා. හරි. මෙන්න මේ වගේ ආකාරයකට එල්ලලා තියෙනවා. අපි මෙතනදී දකින්නේ ළමයි පැහැදිලි ලෙසම හරිද මේ උදාහරණයක් නෑ. මේ ඔයගොල්ලෝ පැහැදිලි ලෙසම දකින්නේ බල තුනක් යටතේ වස්තු පද්ධතියක් සමතුලිත වෙලා තියෙනවා. හැබැයි සමාන්තර නැති. කොහෙද අපි එහෙම දකින්නේ? දකින්නේ ළමයි මෙන්න මෙතන. මේ තන්ත්‍රය ආතතිය T1 කියලා ගන්න පුළුවන්. මෙතන T2 කියලා ගන්න පුළුවන්. මෙතන T3 කියලා ගන්න පුළුවන්. ඒතකොට මෙතන T3 වෙනවා මේක mg වෙනවා. ඒතකොට මේ ඔයගොල්ලෝ දකින්නේ බල දෙකක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවය. මේ ඔයගොල්ලෝ දකින්නේ බල තුනක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවය. මේ ඔයගොල්ලෝ දකින්නේ. පැහැදිලිද? right මේක එක උදාහරණයක් විදිහට දාගන්න පුළුවන්. පළවෙනි උදාහරණය විදිහට. දෙවෙනි උදාහරණය විදිහට ඔයගොල්ලෝ දකිනවා මෙන්න මේ වගේ දැන් සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා බිත්තිවල එල්ලලා තියෙන ඔය පින්තූර රාමු කරලා තියෙන පින්තූර මෙන්න ඉස්සර එල්ලලා තියෙනවා. දැන් ඇණයක් ගහලා එල්ලනවා. නැත්නම් වෙනත් ක්‍රම තියෙනවා එල්ලන්න දැන්. දැන් ඉස්සර මෙහෙම සාමාන්‍ය මෙහෙම එල්ලන්න දැකලා තියෙනවා. දැන් මේ එතනදිත් වෙන්නේ මේ ක්‍රියාවලියම තමයි. දැන් මෙතනදිත් වෙන්නේ මෙතන පැහැදිලි ලෙසම අපි දකින්නේ දිශාවන් තුනකට යොමු වෙච්ච බලයන් තුනක්. ඒතර අර අවශ්‍ය සමතුලිත වෙන්න නම් මෙන්න මේ කියන මූලික අවශ්‍යතාවයන් ටික සපුරා ගන්න ඕනේ. පැහැදිලිද? ඒතර බල තුනක් යටතේ පද්ධතියක් සමතුලිත වීම සඳහා අවශ්‍යතාව පිළිබඳව වෙන විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. හරිද? ඒතර මේක අපිට සම්බන්ධ කරන්න පුළුවන් අර දෛශික පාඩමත් එක්ක ඒ යටතේ සාකච්ඡා කරොත් බල විශාල ප්‍රමාණයක් තියෙනකොට වස්තු පද්ධතිය සමතුලිත වෙන්න නම් අපි කියනවා මේ බලයට අදාළ බල පද්ධතියට අදාළ බහුවස්ත්‍රයක් අපි අඳිනවනේ. ඒ බහුවස්ත්‍රය අපි කියනවා මොකද වෙන්න ඕනේ? සංප්‍රයුක්තය ශුන්‍ය වෙන්න ඕනේ. බහුවස්ත්‍රය කෙලින්ම අපි කියනවා චක්‍රීය වෙන්න ඕනේ කියලා.
ඒ අදාළ බල බහුවස්ත්‍රය චක්‍රීය වෙනවා නම් බල තුනකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන අවස්ථාවේදී අපි කියනවා සම්පූර්ණ දැන් උදාහරණයක් විදිහට මම මෙන්න මෙහෙම ගන්නවා. දැන් මේ ටික අපි සටහන් කරලා ඉවරයිනේ. අපි ගමු බල තුනකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. වස්තු පද්ධතියක් මත යෙදෙනවා. ඒතර වැඩි ප්‍රමාණයක් මේ වස්තු පද්ධතිය මත බලය දීලා තියෙනකොට උදාහරණයක් දැන් මෙන්න මෙහෙම ස්කන්ධයක් තියෙනවා. මේ ස්කන්ධය මත යෙදෙනවා මේ පැත්තට බලයක් යෙදෙනවා F1 right මේ පැත්තට බලයක් F2 මේ පැත්තට F3 F4 right මේ පැත්තට F5 ඔන්න ඔය ආකාරයට බල විශාල ප්‍රමාණයක් යෙදලා තිබුණොත් ඔය විදිහට බලය යෙදලා තියෙනවා නම් අපි කියනවා මේකට අදාළව දැන් අපි නිර්මාණය කරනවා බහුවස්ත්‍රයක්. බහුවස්ත්‍ර නිර්මාණය කරන්නේ කොහොමද? මේ පැත්තට F1 නිර්මාණය කරා ඊට පස්සේ F2 එතනින් පටන් අරන් F2 වඳිනවා ඊට පස්සේ F3 වඳිනවා ඊට පස්සේ ආයේ F4 වඳිනවා හරිද F4 ඊට පස්සේ අපි ගමු F2 F1 වලට මෙහෙට මරන් යනවා ඊට පස්සේ අවසානයේදී F5 මෙහෙම මේ දිශාවට යනවා F5 මෙහෙම. ඒතර F1 ගේ විශාලත්වය ගොඩක් වැඩි. ඒක තමයි එයාගේ විශාලත්වය වැඩි වෙන්නේ දිග වැඩි වෙන්නේ. පද්ධතිය එන සමතුලිත වෙන්න නම් අනිවාර්යෙන් F1 විශාල වෙන්න ඕනේ. බහුවස්ත්‍රය මේ උගලන්ට පේන ඇති සමූර්ත වෙලා තියෙනවා වගේම චක්‍රීය වෙලා තියෙනවා. පේන ඇති දිශාවන් යොමු වෙන මේ දිශාවට ඉහළට right වෙන මේ ආකාරයට චක්‍රීය විදියට වෙලා තියෙනවා. ඒතකොට බල තුනකට වඩා වැඩි පද්ධතිවල අර දෛශික බහුවස්ත්‍ර ක්‍රමය පිළිබඳව අපි සාකච්ඡා දැන් මේ වීඩියෝ සීරීස් එක ගැන අපි සාකච්ඡා කරලා නැහැ. මූලිකව මුලදී සාකච්ඡා කරගෙන එනවා ඔය දෛශික බහුවස්ත්‍ර පිළිබඳව. හරිද? දෛශික ත්‍රිකෝණ ක්‍රමය, දෛශික සමාන්තර ආශ්‍ර පිළිබඳව සහ දෛශික බහුවස්ත්‍ර පිළිබඳව පාඩමේ මූලිකව සාකච්ඡා කරනවා. යාන්ත්‍රික දා පටන් ගන්න කලින්ම වගේ ආරම්භයේදීම අන්න එහිදී මේ බල බහුවස්ත්‍ර පිළිබඳව සාකච්ඡා කරනවා. ඒතර බල තුනකට වඩා වැඩි පද්ධතියක අනිවාර්යෙන් මෙන්න මේ විදිහට චක්‍රීය ආකාරයට බහුවස්ත්‍රය සංවෘතව නිර්මාණය වෙන්නට ඕනේ. හරි. අන්න එහෙමනම් අපිට කියන්න පුළුවන් තුනකට වඩා වැඩි අවස්ථාවකදී පද්ධතිය සමතුලිත වේ කියලා. හරිද? ඒතර ඔය කාරණාවත් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය නම් ඔයගලන්ට අවශ්‍ය නම් පොඩි සටහනක් දාගන්න පුළුවන් බල තුනකට වඩා වැඩි අවස්ථාවකදී පද්ධතියක සමතුලිතතාවය කියලා දාගෙන පොඩි කෙටි සටහනක් විදියට හරිද? බල තුනකට වඩා වැඩි අවස්ථාවකදී පද්ධතියක සමතුලිතතාවය කියලා දාගෙන ඔයගලන්ට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. එම බල පද්ධතියට අදාළ බල බහුවස්ත්‍රය නිර්මාණය කළ විට එම බල බහුවස්ත්‍රය සංවෘත වීම හා චක්‍රීය වීම මගින් එම බල බහුවස්ත්‍රය සංවෘත වීම හා චක්‍රීය වීම මගින් එම පද්ධතිය සමතුලිතතාවයේ පවතියයි සැලකිය හැකිය. එම පද්ධතිය සමතුලිතතාවයේ පැවතියයි සැලකිය හැකිය. අන්න එහෙම ගන්න පුළුවන්. හරිද? හැබැයි මේක ජ්‍යාමිතික ක්‍රමයක්. මේ අපි මේ කතා කරන්නේ ජ්‍යාමිතික ක්‍රමයක් පිළිබඳව. හරිද? ඉතින් එහාට පද්ධතිය සමතුලිතතාවය පිළිබඳව සාකච්ඡා කරන්න ඕන විභේදනයට ලක් කරලා ඒ බල සංප්‍රයුක්තය බල දෙකක් දක්වා අඩු කරලා ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් අර මූලික අවශ්‍යතාවයට ගිහිල්ලා බල දෙකක් යටතේ වස්තු පද්ධතියක සමතුලිතතාවය. බල ගොඩාක් තියෙනකොට අපි මොකද කරන්නේ විභේදනයට ලක් කරනවා. විභේදනයකට කරලා අවසානයේදී බල දෙකක් දක්වා ගෙන්න පුළුවන් ඔයගලන්ට. බල දෙකක් දක්වා ගෙනල්ලා එහෙම නැත්නම් බල තුනක් දක්වා ගෙනල්ලා අපේ මූලික අවශ්‍යතාවයන් ටික සපුරනවාද කියලා මේ වෙලාවේදී බලන්නට පුළුවන්. හරිද? ඔන්න ඔය වගේ කාරණා ටිකකුත් මෙතනදී අපි සාකච්ඡා කරනවා. බල විභේදනය කියන එක දැන් යන මෙතනදී වැදගත් වෙනවා. දැන් මේ වීඩියෝ සීරීස් එකේ සාකච්ඡා කරලා නැති වුණාට ඔයගොල්ලෝ මම දන්නවා විභේදනය පිළිබඳව සහ දෛශික කාරණා පිළිබඳව මේ වෙනකොට හොඳ අවබෝධයක් තියෙන ළමයි තමයි මේ වීඩියෝ සීරීස් එක බලන්නේ. හරි. එහෙනම් දැන් ගැටලුවක් නැහැ ළමයි. දැන් මූලික අවබෝධය මෙතනදී අපි ගොඩ නැගුවා. මෙතනින් එහාට මම උත්සාහ කරන්නේ පැහැදිලි ලෙසම අපොස සාමාන්‍ය පෙළෙන් එහාට ගිහිල්ලා අපොස උසස් පෙළ දක්වා ඔයගොල්ලන්ගේ මනස දියුණු කරගන්න. ඒ කියන්නේ වැඩිපුර කරුණු ටිකක් දෙන්න තමයි මේ වෙලාවේදී උත්සාහ කරන්නේ. එහෙනම් අපි බලමු ඊළඟ සෙෂන් එකේදී අපි පටන් ගන්නවා. මේ වීඩියෝ එක ඇතුළේම අපි සාකච්ඡා කරමු. පළවෙනි මූලික අවශ්‍යතාවය පිළිබඳව. අර සිග්මා F සමාන බිඳුව කියලා දාලා තිබ්බ නේද? ඒ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කරලා ඒකේ ගණන් කීපයක් හදන්න උත්සාහ කරමු.